අද අපි අද ක්ලාස් එක පටන් ගමු. ඔයගොල්ලන්ට බේසික් දේවල් ටික මම ඔයගොල්ලන්ට කතින් කතා කරේ නැහැනේ. මුලින්ම charging circuit එක කතා කළා, 3.5 section එක කතා කළා. sorry charging section එක කතා කළා. ඊට පස්සේ charging IC එක ගැන කොහොමද power sequence එක කොහොමද කරන්නේ, ඒ ටික අපි කතා කරානේ. ඒ ටික කතා කරලා දැන් ඔයගොල්ලන්ට ඊළඟට මම switching system එක ගැන කතා කරන්න ඕනේ. කොහොමද MOSFET දෙකකින් power system එක හැදෙන්නේ? ඒත් ඊට කලින් කතා කරන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. ඒ කීපේ ගත්තට පස්සේ මම අද ඔයගලන්ට කතා බලාපොරොත්තු වෙනවා pull up සහ pull down resistance ගැන කතා කරන්න ඕනේ. ඊළඟට protective resistor ගැන කතා කරන්න ඕනේ. thermal resistance ඊට පස්සේ OR gate application එක ගැන කතා කරන්න තියෙනවා. AND gate application එක, clamping application of diodes, voltage stabilizing diode ගැන කතා කරන්න තියෙනවා සහ transistor ගැන කතා කරන්න තියෙනවා. ඒ ගැන කතා කරද්දී මුලින්ම ඔයගලන්ට කතා කරන්න pull up සහ pull down resistance ගැන කතා කරන්න ඕනේ. හරි. අපි කතා කරමු pull up resistance. මේක තමයි voltage එක pull up කරන resistance එක. හරිද? ඒකදී ඔයාලට කියන්න තියෙන්නේ මෙහෙම අපි කියමු 3.3 volt power source එකක් තියෙනවා. හරි? ඊළඟට මෙතන අපි කියමු ground එක තියෙනවා. මේ voltage. හරි? මේ ground එකට සම්බන්ධ නැතුව 3.3 volt සම්බන්ධ resistor එකක් මෙහෙට කොහෙට හරි connect වෙනවා නම් voltage එක මෙයා VCC ඕන voltage එකක් එන්න පුළුවන්. ground එකට connection එකක් නැතුව මේ VCC line එකක් මෙන්න මෙහෙට හරි කොහෙට හරි IC එකකට හරි මොකක් හරි component එකට match වෙනවා නම් connect කරන්න පුළුවන් නම් මේකට අපි කියන්නේ pull up resistance කියලා කියන්නේ. හරි අපි අද ක්ලාස් එක පටන් ගමු. අද ඔයාලට කතා කරන මාතෘකා කීපයක් තියෙනවා. මම මේ මාතෘකාවල්දී මුලින්ම ඔයගොල්ලෝ ගැන කතා කරනවා pull up resistance කතා කරනවා, pull down resistance කතා කරනවා, protective resistor, thermal resistance, OR gate application, ඊළඟට AND gate application, clamping application, ඒ කියන්නේ diodes වල තියෙන clamping application ටික, සහ voltage stabilizing diode. ඊළඟට transistor ගැන ආරම්භයක් කරගෙන අදට පන්ති ඉවර කරනවා. මේ විස්තර ටික කතා කරද්දී transistor වලට මම ආරම්භයක් ගන්නෙ MOSFET එක පටන් ගන්න බෑ මට transistor පටන් ගන්න නැතුව. MOSFET කොහොමද power system එක power sequence එක හැදෙන්නේ, power up කරන්නේ කොහොමද voltage එක කියන්නේ MOSFET දෙකක් සහ inductor එකකින් කොහොමද power එක balance කරලා හදාගන්න, ඒ ටික ඔක්කොම කරන්නේ transistor එකෙන් කරන්න ඕනේ. transistor ගැන කතා කරලා අපි පටන් ගමු. ඊටු ටික කතා කරන්න. මම මුලින්ම pull up මට උනින් කතා කරන්න තියෙන්නේ pull up සහ pull down resistance ගැන කතා කරන්න තියෙන්නේ. pull up pull down resistance. මේ කියන්නේ යම් කිසි voltage source එකක් 3.3 ගත්තත් 5 volt ගත්තත් ඒ මොනම voltage source එකකට හරි resistor එකක් සම්බන්ධ වෙනවා නම් අන්න ඒකට අපි කියනවා pull up resistance. ඒ කියන්නේ resistor එක voltage source එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් සමහර voltage එක අඩු කරන්න පුළුවන්, ධාරාව control කරන්න පුළුවන්. ඒ මොනවා කරලා තිබ්බත් ඒ resistance එක සම්බන්ධ වෙලා තින්නේ 3.3 voltage source එකකට නම් අපි ඒකට කියනවා pull up resistance. මෙහෙම ගමු. මේක out. මෙයා VCC ගමු. 3.3 වෙන්න පුළුවන්, 5 volt වෙන්න පුළුවන්. මෙයා R1 කියලා ගත්තොත් මේ R1 pull up resistance. ඊළඟට මෙතන මම තව resistor එකක් දානවා. මෙයා R2. මෙතනින් කට් කරොත් මෙයා pull down resistance. මෙතනින් out එකකට මෙතනින් අපි කිය මෙතන IC එකක් තියෙනවා. controller මොකාරයක් තියෙනවා. මෙතෙන්ට එන voltage එක 5 volt එකක් එනවා. දැන් මෙන්න මෙතන තියෙන pin එකට voltage 2 volt එනවා. මොකක් හරි ක්‍රමයකින් මෙතෙන්ට gate එකක් දාලා හරි මොකක් හරි කරලා switch එක දැම්ම ගියමු. transistor එක පාවිච්චි කරන්න පුළුවන් switch එකකද මේ transistor on වුණාට පස්සේ මේ resistor එක pull down resistance. මේ voltage එක 0 කරනවා. මෙතන 2 volt තියෙන එක 0 volt කරනවා. අන්න ඒකට එතකොට අපි එන්නේ resistor එකට කියලා pull down resistance. මොකක් හරි resistor එකක් ground එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් මෙයාට කියන pull up resistance. මොකක් හරි resistance එකක් voltage source එකක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නම් එයාට අපි කියන්නේ pull up resistance. මේ laptop prepare වලදී අනිවාර්යෙන් pull up resistance pull down resistance කියන ගොඩක්ම කතා කරනවා. ඒක අපි ඉස්සරහට කතා කරගෙන යනවා.
දැන් ඔයාලා දන්නවා pull up කියන්නේ voltage source එකකට resistor එකක් සම්බන්ධ නම් ඒ voltage source එකට සම්බන්ධ resistor එකට අපි කියනවා pull up resistor එක. voltage source එකක් හෝ මොකක් හරි output එකක් අපිට ඒක දන්නේ නැහැ. ground එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන resistor එකට අපි කියනවා pull down resistance. හරි. ඔන්න pull up සහ pull down resistance ගැන මම කතා කළා. ඊළඟ මට තියෙනවා protective resistor. protective resistor. ඔයාලා දැකලා ඇති. මේ වගේ මෙන්න මෙහෙම බෝඩ් වලට සම්බන්ධ කරලා තියෙන resistors. මේ වගේ දැකලා තියෙනව නේද? මෙයාලට කියන්නේ protective resistor එකක් කියලා. මොකක් හරි මෙලා මෙයා හරහා අපි කියමු අපි දැන් මේ resistor එකේ value එකත් එක්ක මිලිඇම්පියර් 100 නම් මේ resistor එකට දරා ගන්න පුළුවන් උපරිම ධාරාව මෙයා හරහා මිලිඇම්පියර් 100ට වඩා ධාරාවක් එක දිගට පොඩි කාලයක් තිස්සේ ගලන්න ගත්තොත් මෙයාගේ ඇතුලේ resistance එක වැඩි වෙලා මෙයා resistor එකේ value එක අනන්තයක් දක්වා වැඩි කර ගන්නවා. හරි. ඒ අනන්තයක් දක්වා වැඩි කරගත්තාම අනන්තයක් දක්වා වැඩි කරගන්නවා. අනන්තයක් දක්වා වැඩි කරගත්තට පස්සේ මෙයා හරහා ඇතුලෙන් ධාරාව ගලන්න බෑ. එහෙනම් මේ පරිපත මෙතන ඩිස්කනෙක්ට් වෙනවා. මෙයාට අපි කියන protective resistor කියලා. ලැප්ටොප් වල තියෙනවා මෙන්න මේ වගේ කෙනෙක්. SMD chip එකක් තියෙනවා. මෙහෙම බිඳුව කියලා ගහලා තියෙනවා. දැකලා තියෙනවද තරම්? මෙයාගේ අනිවාර්යෙන් මෙයා 0 ohm resistor එකක්. සාමාන්‍යයෙන් මේ protective resistor එක සාමාන්‍යයෙන් ohms 10ට වඩා මේ value එක resistor එකේ resistor value එක ohms 10ට වඩා අඩු වෙන්න ඕනේ. ohms 10 කියන්නේ සාමාන්‍ය ඇත්තටම ohms 1යි 2යි ඔය වගේ අතර තමයි ඉන්නේ. සාමාන්‍ය සමහරක් protective resistors තියෙන ohms 10 තියෙන ඒවා. මේ වගේ protective resistors තියෙන ohms 10 තියෙන ඒවා. ඒක කලවම් කරගන්න එපා. laptop වල නම් 0 ohms කියලා තිබ්බොත් 0 ohms සාමාන්‍යයෙන් 0 ohms තියෙනකට 2 ohms වගේ තිබ්බොත් සමහරක් වෙලාවට පරිපත හරියට වැඩ කරන්නේ නැහැ. මොකද මෙයා හරහා current එකක් measure කරන sense line දෙක ගිහලා දෙනවා නම් මොකක් හරි IC එකකට මෙයාගේ resistor ගේ 0 ohms ඉඳලා 2 ohms දක්වා වැඩි වුණොත් resistor path වල value නැතුව මෙයාගේ ohms වල 0 ohms වල 2 ohms වල නම් වැඩි වුණොත් සමහර කරකට මෙයා හරහා යන reading වෙනස් වෙන්න පුළුවන්. අන්න එතකොට මේ resistor එකේ හරහා දාලා තියෙන IC එක හරියට ක්‍රියා කරන්නේ නැහැ. එතකොට cover off cut off මොනවා හරි වෙන්න පුළුවන්. මෙන්න මේ resistor වලට තමයි කියන්නේ අපි protective resistors කියලා. fuse කියලාත් ඔන්නම් භාවිත කරන වෙලාවල් තියෙනවා. fuse එකක් නම් නෙමෙයි මේක. 0 ohm resistor එකක්. මෙයා භාවිත කරන්නේ protective devices. sorry device එක protect කරන තමයි මේ protective resistors භාවිත කරන්නේ. ඊළඟට thermal resistance. මෙයා thermal resistance කියලා මම ලිව්වේ. thermal resistors කොටස් දෙකකට බෙදෙනවා. එකක් NTC අනිත් එක PTC. අහලා ඇති. NTC කියන්නේ negative temperature coefficient කියන එක. PTC කියන්නේ positive temperature coefficient කියන එක. දැන් බලන්න. NTC PTC මෙයා positive temperature negative temperature coefficient positive temperature coefficient. දැන් මේකේ ඔයගොල්ලෝ අහලා ඇති NTC වල high temperature ගියොත් resistor value එක අඩු වෙනවා. temperature high නම් resistor value එක අඩු වෙනවා.
PTC හලදී PTC දාන මෝටර්ස් වලට මෙයාගේ ටෙම්පරේචර් වැඩි වුණොත් ටෙම්පරේචර් එක වැඩි වුණොත් රෙසිස්ටන්ස් එකත් වැඩි වෙනවා. රෙසිස්ටන්ස් එකත් වැඩි වෙනවා. මතක තියාගන්න NTC වල ටෙම්පරේචර් එක වැඩි වුණොත් රෙසිස්ටන්ස් එක අඩු වෙනවා. PTC වල ටෙම්පරේචර් එක වැඩි වුණොත් රෙසිස්ටන්ස් අගයත් වැඩි වෙනවා. ඒකට අපි කියනවා තර්මල් රෙසිස්ටන්ස් වර්ග දෙකයි NTC PTC. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ලෝක ඔයගොල්ලෝ දන්නවා ඇති කොට දුරට කතා කරන ප්‍රැක්ටිකල් වලදී NTC භාවිතා කරනවා පවර් සප්ලයිස් වලට සහ PTC භාවිතා කරනවා රනින් මෝටර වල රනින් වයින්ඩින් පැත්තට තමයි PTC පාවිච්චි කරන්නේ. ඒවා අපිට වැදගත් වෙන්නේ නැහැ. ඊළඟ මට අමතක වුණා කතා කරන පුල් අප් සහ පුල් ඩවුන් රෙසිස්ටන්ස් කතා කරන උදාහරණකින් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මම ඒකට උදාහරණයක් මෙන්න මෙතනදී හිතන්න මෙතෙන්ටයි ස්විච් තියනවා කියලා ट्रांसिस्टर स्विच කියලා හිතා ගන්න. මෙහාම අපි ගත්තොත් මට මේක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දැන් බලන්න ඔයගොල්ලෝ දන්නවා ලොජික් හයි කියන්නේ සාමාන්‍යයෙන් අපි ගන්නෙ 3.3 වෝල්ට් ඒ කියන්නේ එක ලොජික් 1 ලොජික් ලෝ කියන්නේ 0 වෝල්ට් ඒ කියන්නේ බිඳුව. දැන් මේ ගේට් එකට යම් කිසි වෝල්ටේජ් එකක් එනවා නම් වෝල්ටේජ් එක 3.3 මෙතන VCC අපි දෙමු 3.3 වෝල්ට් කියලා. මෙයා ඩිසේබල් මෙයා ඕෆ් එකේ තියෙද්දි මෙයා ඔන් කරොත් මෙයා 3.3 වෝල්ටේජ් එක ගේට් එකට යනවා. අන්න එතකොට බලන්න මෙතන ලොජික් එක ගේට් මේ X එකේ ලොජික් එක තමයි මම අරන් තියෙන්නේ. ඉනබල් කියන්නේ 1 3.3 මෙතෙන්ට එනවා. අන්න ඉනබල්. මෙයා ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි මෙතන ස්විච් එක ඔන් කළොත් මෙතෙන්ට කොයි ලෝකෙන් වෝල්ටේජ් එකක් ආවත් එයා මේ CIK රෙසිස්ටර් එක කරා ග්‍රවුන්ඩ් කරනවා. අන්න එයා තමයි 0 වෝල්ට්. ලොජික් 0. ලොජික් 0 කියන්නේ ලොජික් එක ලෝ. ලොජික් එක ලෝ කියන්නේ ඩිසේබල් කියන ලොජික් එකෙන් තමයි මෙතන වැඩ කරන්නේ. දැන් ඉනබල් කියන ලොජික් එකට 1 එනවා. ඩිසේබල් ලොජික් එකට 0 වෙනවා. 1 කියන්නේ 3.3 වෝල්ට් මේකට අනුව මෙයා 0 වෝල්ට්. මේ 3 මෙතන 0 වෝල්ට් කියන එක නා සාමාන්‍ය වෝල්ට් දෙකට වඩා අඩු නම් අපි ගණන් ගන්න 0 කියලා හරියට වැඩ කරන්නේ නැති පරිපත හරියට වැඩ කරන්නේ නැහැ මෙහෙම වුණොත්. වෝල්ට් දෙකට වඩා අඩු වුණොත් 3.3 නම් ඉනබල් සිග්නල් එකට එන්න ඕනේ. වෝල්ට් දෙකට වඩා අඩු වුණොත් ගොඩක් වෙලාවට පරිපත වැඩ කරන්නේ නැහැ හරියට. එතකොට අපි බලලා මොනවා හරි ප්‍රශ්න තියෙනවද මොනවද කියලා අපි බලලා ඒවට විසඳුම් හොයන්න ඕනේ. මේක මම පුල් අප් සහ පුල් ඩවුන් රෙසිස්ටන්ස් වලට දෙන උදාහරණයක් විදිහට ලියා ගන්න. නෝට් එකක් ලියනවා නම් මම නම් කියන්නේ නෝට් එකක් ලියන්න කියලා. ඊළඟ මට කතා කරන්න තියෙන AND gate application. ඔයගොල්ලෝ දන්නවා logic gate තියෙනවා AND or not ප්‍රධාන වශයෙන්ම logic gate එකයි. මෙන්න මේ logic gate තුන තියෙන ප්‍රධාන වශයෙන්ම මේවට අදාළ කරන තාර්කික द्वारा සත්‍යතාවලු ගැන දන්නේ නැත්නම් පොඩ්ඩක් ඒක ගැන බලා ගන්න. දැන් මම කතා කරන්න යන්නේ AND gate application of diodes. මාතෘකාව ලියන්න AND gate application of diodes.
මේක ඕගොල්ලෝ ස්කෙමැටික් වල දැකලා තියෙනවා. ඕගොල්ලෝ තේරුම් අරගෙන නම් මං හිතන්නේ තේරුම් අරගෙන නැති කියලා. ස්කෙමැටික් වල තියෙන තේරුම් ගන්න පුළුවන් ලේසිම එකක් තමයි මේක. ස්කෙමැටික් එක අපිට මේක ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් දන්නේ නැත්නම් ඩයෝඩ් ගැන අපිට ඒක තේරුම් ගන්න බැහැනේ. අපි ඉගෙන ගමු. අමුතු දෙයක් නැහැ. ලොකු ප්‍රශ්න දේවල් නැහැ. ලොකු දේවල් නැහැ. මෙතන තියෙනවා 3.3 වෝල්ටේජ් සෝස් එකක් තියෙනවා. මෙතන රෙසිස්ටර් එකක් දාලා තියෙනවා. මෙතෙන්ට යනවා සිග්නල් එක. අපි කියමු මේන් පවර් ඕකේ කියලා සිග්නල් එක යනවා කියලා. මේන් පවර් ඕකේ. මම හදලා ලිව්වේ ස්කීමැටික් වල මීටර වෙනස් ඒවා තියෙන්න පුළුවන්. ඊළඟට මෙතෙන්ට එනවා ඉන්පුට් සිග්නල් වගේ. මේ වගේ ගොඩක් පල්ලෙහාට දෙනවල මම 3යි ඇඳගෙන දැනට. ඔයගොල්ලෝ දාලා ස්කීමැටික් වල මෙන්න මෙහෙම දානවා data සිග්නල් එනකොට මෙන්න මෙහෙම දානවා. data සිග්නල් කියන්නේ ඉතින් ඇත්තටම 3.3 වෝල්ටේජ් සෝස් තමයි ගොඩක් දුරට එන්නේ. දාලමු 1.05 enable signal එක තියෙනවා මෙතන. enable signal එක PCH කරන enable signal එකක් අරන් ඒකෙත් line path එක කරන් මෙතන දීලා තියෙනවා. එච්චර වෙන ලොකු දේවල් නැහැ. මෙතන අපි ගමු 3 volt 5 volt power good. හරිද? මේක අපි දාමු CPU power කියලා. මේ ඔක්කොටම 3.3 volt එනවා. 3.3 volt එනවා. 3.3 volt එනවා. දැන් බලන්න මෙතෙන්ට දීලා තියෙන voltage source එක 3.3. මෙතන register එක මම දාන්නම් R note කියලා. මේ voltage source එක සමහරක් වෙලාවට මෙතනින්ට voltage source එක නැත්තම් මේ උදාහරණයක් කියන්නේ මේ schematic වල motherboard design වල වෙනස් වෙනවා. මේ schematic එක තේරුම් ගන්න පුළුවන් මේක හරියට තේරුම් ගත්තොත් schematic එකේ ඇයි අපිට මේ main power එකේ හැදෙන්නේ නැත්තම් ඇයි කියලා අපිට බලලා මේක විසඳුමක් හොයාගන්න ක්‍රමයක් තමයි මේ schematic එකේ මෙන්න මේ AND gate application එක තෝරගන්නේ. තේරුම් ගන්න එක. මේ volt ඔක දැන් diode එක දාලා තියෙන්නේ මේ අතරනේ. diode එකේ පෙර නම්බර වෝල්ටේජ් තමයි දැන් අපි silicon diode එක ගත්ත 0.7 volt. silicon ගත්තා. ජර්මේනියම් එකක් ගත්තොත් 0.3 volt. හරිද? ඒක අමතක කරන්නකො මේක තමයි පෙර නම්බර වෝල්ටේජ් තමයි මේ diode එකේ. අපි threshold voltage එක කියන්නේ. මේක තමයි පෙර නම්බර වෝල්ටේජ් තමයි මේ diode එකේ. හරි? දැන් බලන්න මොනම හේතුවකින්වත් මෙන්න මේ 3.3 volt මේ IC එක ගිහිල්ලා. අපි 35 IC එක ගිහිල්ලා තියෙන්නේ. පිච්චිලා තියෙන්නේ. මේ power good signal එකේ line එක ground එකට short වෙනවා. හරිද? දැන් බලන්න මේ 3.3 voltage එක කොළපැන ගඳින්නකෝ. මෙන්න මෙයා එනවා මෙහෙම. මෙහෙම ඇවිල්ලා මෙහෙන් යන්න හදනවා බෑනේ මේ 3.3 මෙයා දීලා තියෙන්නේ. මේ පැත්තත් 3.3 මේ පැත්තත් 3.3 යුගාන්තරයක් නැහැනේ ධාරාවක් ගලන්නේ නැහැනේ. මෙන්න මෙතන ground එකට short වෙලා තියෙනවා වැඩේ හරි. මෙයාට එන ජොලි. මෙයා හෙන ජොලියෙන් යනවා මෙන්න එයා ground කරනවා. දැන් 3.3 voltage source එක R note අපි කියමු 100 kilo ohms කියලා. මේ kilo ohms 100 resistor එක හරහා මෙයා ground වෙනවා. 3.3 මෙතන 35 power good එක යනනේ මෙයා ground වෙනවා. දැන් ඔන්න මේ දැන් එතකොට main power එකක එන්නේ නැහැ. main power එකේ එන්නේ නැහැ කියන අපි PLD RST කියන signal එක එන්නේ නැහැ. මම signal එක කතා කරනවා ඉස්සරහට. ඔයගොල්ලෝ power sequence video මතක නැත්නම් පොඩ්ඩක් ආයි බලන්න PLT RST කියලා signal එකක් තියෙනවා. ඒක මම කතා කරලා පොඩ්ඩක් එදා පොඩ්ඩි විස්තරයක් කළා ඒකන. මේක එන්නේ නැහැ කියන්නේ BIOS වලට ගිහිල්ලා display එන්නේ නැහැ. හේතුව 35 අපි දැන් දන්නේ නැහැ 35 IC එක මෙහෙම පොඩ්ඩ වෙලා තියෙන කියලා දන්නේ නැහැ 35 සමහරකට හැදෙනවා. ඒත් 35 power good signal එක එන්නේ නැහැ කියමු. දැන් මෙන්න ඒ ground වෙලා ground නොවුනත් මෙතන 3.3 නම් තියෙන්නේ. මොකක්ම හරි ගැටලුවක් නිසා මෙතන 3.3 power good signal එක මම ඒවා IC වල ඇතුලේ තියෙන logic එක ගැන කතා කරනවා. logic ගැන කතා කරනකොට අපිට තේරුම් ගන්න බෑ ඇත්තටම. මෙතන අපි 3 volt power good කියමුකෝ. මෙතන සමහර කලාවට ලැච් එකක් දාලා ඇති මේකක් හරි වෙලා මෙතන නැති වුණොත් මෙයා මේක හරහා කෙලින්ම ground එකට යනවා කියලා. මෙතන voltage එකක් આવොත් එයා ground කරනවා.
අන්න එතකොට මේ මේන් පවර් එකේ සිග්නල් එක හැදෙන්නේ නැහැ. මොකද මේ ඩයෝඩ් එක කරා ධාරාව මෙහෙට ගිහිල්ලා මේ වෝල්ටේජ් එක පවර් ගුඩ් එක එන්නේ නැහැ. මේ ඩයෝඩ් එක කරා ධාරාව මෙහෙට යනවා. මේන් පවර් ඕකේ එක එන්නේ නැහැ. එතකොට PLT රිසෙට් වෙන්නේ ඩිස්ප්ලේ එන්නේ නැහැ. මේක නවත්ත ගන්න පුළුවන්. මේක ඇත්තටම ප්‍රැක්ටිකල් කරන්න එපා. කරන්න පුළුවන්. කරලා තියෙනවා මං. කරන්න පුළුවන්. IC එකේ ගැටලුවක් නැත්තම් හරිද? 356 එකට කරන්න පුළුවන් මේ වැඩේ. IC ගැටලුවක් නැත්තම් ලයින් එක පාත් එක්ක බලලා මෙතන 3 වෝල්ට් ලයින් එකක් දෙන්න. දැන් එක්ක මේ ඩයෝඩ් එක අයින් කරලා දාන්න. හරි? එක්ක මේ ඩයෝඩ් එක අයින් කරන්න. එක්ක මෙතන 3 වෝල්ට් 5 වෝල්ට් IC එකේ මෙතන ලයින් එක කට්ටක් දාලා මෙන්න එතන 3 වෝල්ට් එකක් දෙන්න. අන්න එතකොට මේන් පවර් කියනවා මේ මම පවර් ටයිමින් සීක්වෙන්ස් එක පොඩ්ඩක් බලන්න ඕනේ. ටයිමින් සීක්වෙන්ස් කොහමද හැදෙන්නේ? මෙයා ඕල්වේස් පවර් නම් මේක ගැටලුවක් නැහැ. මෙයා ඕල්වේස් පවර් නම් ගැටලුවක් නැහැ. ඕල්වේස් පවර් නැත්තම් තව වෙන විදි තියෙනවා ගණනාවක් කරන්න. ඕල්වේස් පවර් නම් ගැටලුවක් නැහැ. 3 5 කොයිල් එකට ඕල්වේස් පවර් හැදෙනවා නම් මේක ලොකු ගැටලුවක් එන්නේ නැහැ. මෙතනින් කට් කළා. මෙතනින් 3 වෝල්ට් ලයින් එකක් කරන් දුන්නා. නැත්තම් මේ ඩයෝඩ් එක අයින් කරලා දැම්මා. මෙතන ඩයෝඩ් එක අයින් කළා සමහරකට දැන් පවර් ගුඩ් සිග්නල් එකෙන් මේ එන් පවර් එකකට විතරයි නම් යන ගැටලුවක් නැහැ. වෙන මොනවාට හරි IO chip එකේ මොනවාට හරි මේ පවර් ගුඩ් එක යනවා නම් මේ ලයින් එක මේ ඩයෝඩ් එක ගාලා දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ඩයෝඩ් එකක් වෙන්න පුළුවන්, ඩයෝඩ් බ්‍රිජ් එකක් වෙන්න පුළුවන්. ඒක විවිධාකාර විදිහට දාලා තියෙනවා. ඒක බලන්න කොහොමද දාලා තියෙන්නේ කියලා. දැන් බලන්න ඒක වැඩක් නෑ නේ අපිට. දැන් බලන්න මෙතන පවර් ගුඩ් සිග්නල් එක එනවා. 3.3 එනවා කියමුකෝ දැන්. හරිද? 3.3 වෝල්ට් එනවා. දැන් මෙතන 3.3, මෙතන 3.3, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා, මෙතනක් තියෙනවා. දැන් 3.3 මෙතනක් තියෙනවානේ. දැන් මෙතන තියෙන 3.3 මේ පැත්තටනේ ඩයෝඩ් එක මේ අතරට දාලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන 3.3 මේ රෙජිස්ටර් කරා මෙන්න මෙතන නේද. ඒතර කෙලින්ම ඩිරෙක්ට්ලි මේ 3.3 මේ n power okay කියන එක හැදෙනවා ඩිරෙක්ට්ලි හැදෙනවා. මේ සිග්නල් ටික ඔක්කොම දැන් ස්ටේබල් නේ ඔක්කොම ඕකේනේ. අන්න දැන් n power okay කියන සිග්නල් එක හැදෙනවා. දැන් ඔයාලට තේරුණාද? ඊළඟට කතා කරන්න තියෙන්නේ ඩයෝඩ් වල ක්ලැම්පින් ඇප්ලිකේෂන් එක ගැන. ඔයාලා අහලාද ESD ඩයෝඩ් ගැන? ESD ඩයෝඩ් තමයි ඩයෝඩ්ස් වල ක්ලැම්පින් ඇප්ලිකේෂන් වල අපි ESD ඩයෝඩ් තමයි පාවිච්චි කරන්නේ. හරි. ESD diodes. ඕගොල්ලන්ට දැනගන්න කියන්නේ මේක දැන් ලොකු දේවල් නෙමෙයි. ESD diode පාවිච්චි කරන්නේ USB interface එකට සහ VGA interface එකට තමයි ගොඩම පාවිච්චි කරන්නේ. ESD diode පාවිච්චි කරන්නේ ඇත්තටම ESD එකක් ආවොත් ESD එක රිවර්ස් පැත්තට නොයා තියෙන තමයි. කියන්නේ ESD එක data line පැත්තට නොයා තියෙන තමයි මේව පාවිච්චි කරන ගොඩක් දුරට. හරි. හරි. මේකෙදි මම පොයින්ට් වර්ග පොයින්ට් ටික නම් කරනවා. මෙයා පොයින්ට් A, මෙයා පොයින්ට් B, මෙයා පොයින්ට් C, මෙයා පොයින්ට් D. VCC මම ගන්නවා සාමාන්‍ය ලැප්ටොප් එකේ VCC එක ගොඩක් දුරට charging main power rail එක 18.5 වෝල්ට් වගේ එනවා. ඊළඟට මම මෙතනට දාලා තියෙන්නේ 5.1 සෙනර් එකක් කියලා හිතන්නකෝ. 5.1 වෝල්ට් සෙනර් එකක් දාලා තියෙන්නේ. හරි. මෙයා තමයි අවුට්පුට් එක. හරි. දැන් බලන්න 5.1 සෙනර් එකක් දැම්මම මෙතන විභවපාතනය 5.1 ඒ කියන්නේ මේ රෙසිස්ටර් කරා 5.1 විභවපාතනයක් තියෙනවා. මම කලින් රෙසිස්ටර් වල දන්නේ නැති මේ සෙනර් ඩයෝඩ්ස් වල ඇප්ලිකේෂන් ගැන. ඒක ඇප්ලිකේෂන් එක ගත්තට පස්සේ සෙනර් ඩයෝඩ් එක හරහා අපි රෙසිස්ටර් දැම්මම රෙසිස්ටර් හරහා විභවපාතනයක් එනවා. ඒ රෙසිස්ටර් වැලියු එක කැල්කියුලේට් කරන්න කොහොමද කියලා මම කියලා දුන්නා. ඒ කියලා දුන්න ඉලෙක්ට්‍රොනික ක්ලාස් එකේදී. මේකට මම මේ ප්‍රැක්ටිකල් ඒවා මුකුත් ඒවා කතා කරන්නේ නැහැ. මම තියරිටික් එක තමයි කතා කරන්නේ. බලන්න මේකේ 5.1 සෙනර් එකක් දැම්මට පස්සේ මෙතන B පොයින්ට් එකේ වෝල්ටේජ් එක ඔයගලන්ට තේරෙනවද එතන
18.1යි දාලා තියෙන්නේ. ඊළඟට මම 5.1 සෙනර් එකක් දැම්මා. 5.1 සෙනර් එකක් දැම්මට පස්සේ අවුට්පුට් එකත් මම අවුට්පුට් එකක් දාන්නම් මෙතන 3 වෝල්ට් කියලා. 3 වෝල්ට් දානවා අවුට්පුට් එක. හරි. මෙතන 3 වෝල්ට් දැම්මට පස්සේ මෙතන 5.1 ඉබුව බතනක් තියෙනවා නම් මෙතන තියෙන්න ඕනේ වෝල්ට් 7.1ක්. හරි. ඒක හැදෙන්නේ හරි. දැන් අපි බලමු ක්ලෑම්පින් ඇප්ලිකේෂන් මොකද්ද ඩයෝඩ්ස් සම්බන්ධව අපිට කතා කරන්න තියෙන්නේ කියලා. ක්ලෑම්පින් ඇප්ලිකේෂන් එක. ක්ලෑම්පින් ඇප්ලිකේෂන් එක කියන්නේ ඩයෝඩ් ස්ටැටික් එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන පරිපථවලදී ස්ටැටික් එක මගින් සිස්ටම් එකට තියෙන හානි වළක්වා ගන්න තමයි අපි ක්ලෑම්පින් ඇප්ලිකේෂන් එකක් දාලා තියෙන ඩයෝඩ්ස් වල. මේක ගොඩක්ම තියෙන USB ඉන්ටර්ෆේස් වල මොකද ස්ටැටික් ප්‍රශ්න ගොඩක්ම එන USB ඉන්ටර්ෆේස් අපි අතින් අල්ලලානේ ඔක ප්ලග් කරන්නේ. ඔය ස්ටැටික් ප්‍රශ්න IC වලට ගොඩක් ප්‍රශ්න වෙන හින්දා IC වල නිවැරදි ක්‍රියාකාරීත්වයක ප්‍රශ්න වෙන හින්දා අපි ක්ලෑම්පින් ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා මදර්බෝඩ්ස් වලට. ඒක ගත්තාම ක්ලෑම්පින් ඇප්ලිකේෂන් එක දාන්න හේතු තියෙන්නේ ඔය ස්ටැටික් එක තමයි 70ක් 80ම ප්‍රශ්න වලට විසඳුම විදිහට තමයි අපි ක්ලෑම්පින් ඇප්ලිකේෂන් එකක් දාන්නේ ওই ඩයෝඩ්ස් වලට. මම උදාහරණයට මේ සර්කිට් එකක් අඳින්නම් මේක තියෙන වැලියු එක 100%ම නිවැරදි නෑ. අපි බලමු මෙතන VCC අපි දෙනමු 18.5ක් දෙනයි කියලා වෝල්ට්. මෙතන තියෙන රෙසිස්ටර් එකක් මම එකට දානවා R1 කියලා. මෙතන තියෙනවා තව රෙසිස්ටර් එකක් R2 කියලා. මේ රෙසිස්ටර් ඩිවයිඩර් එකක්. මේ තියෙන වැලියු වල අගයත් එක්ක අපි මෙතන හිතමු වෝල්ටේජ් එක 7.7ක් එනවා කියලා වෝල්ට්. හරි. ඊළඟට මෙන්න මෙතන ඩයෝඩ් එක දාලා තියෙනවා මම. ඊළඟට මෙන්න මෙතන තමයි අවුට්පුට් එක. අවුට්පුට් එක තියෙනවා 3 වෝල්ට් PCU කියනවද? 3 වෝල්ට් PCU කියන මෙන්න මේ 3 වෝල්ට් PCU කියන අවුට්පුට් එක තියෙනවා මෙන්න මෙතන. මෙතන වෝල්ට් 10ක් තිබ්බත් කමක් නැහැ. මම කියන්නේ වෝල්ට් කීය තිබ්බත් එතන අපිට ගැටලුව නැහැ මේ සිග්නල් ඉන්ටර්ෆේස් එකක් නේ. සිග්නල් ඉන්ටර්ෆේස් එකක් හින්දා අපිට මෙතන ගැටලුව නැහැ ඩයෝඩ් එකක් දාලා තියෙන රිවර්ස්. එතන මෙතන ක්ලෑම්ප් එකක් වෙනවා මිසක් මේ පැත්තේ ඉඳන් මේ පැත්තට දාරව ගැලීමක් වෙන්නේ නැහැ. අපි කියමු 3 වෝල්ට් දාලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඩයෝඩ් එකක V අපි VB කියමුකෝ පෙරනැඹුරු වෝල්ටේජ් විශාල වෙන්න ඕන අනිවාර්යෙන් විශාල හෝ සමාන වෙන්න ඕනේ 0.7 වෝල්ට් වලට වඩා. හරි. මෙයා තමයි ඩයෝඩ් එකේ පෙරනැඹුරු වෝල්ටේජ් තාව. මෙතන වෝල්ටේජ් 0.7ක් මෙයාගේ රෙසිස්ටන්ස් එක අපි හිතන්න ඕනේ වෝල්ටේජ් 0.7ක රෙසිස්ටර් එකක් තියෙනවා කියලා. හරිද? එතකොට වෝල්ටේජ් 0.7ක රෙසිස්ටර් එකක් තියෙනවා. එතන මෙතන තියෙන්නේ වෝල්ට් 7යි කියලානේ අපිට හිතන්න පුළුවන්. මොකද මෙයා පෙරනැඹුරු කරන්න වෝල්ට් 0.7ක රෙසිස්ටර් එකක් වුණා. එතන මෙතන වෝල්ට් 7යි තියෙන්නේ. තව මෙන්න මෙතනට ඕන වෙනවා වෝල්ට් 4ක්. මෙතනට ඕන වෙනවා තව වෝල්ට් 4ක්. ඔන්න ඔය වෝල්ට් 4ට තමයි අපි කියන්නේ ක්ලෑම්පින් වෝල්ටේජ් එක කියලා. මම හිතන්නේ මේක තේරුන්නේ නැතුව ඇති. මම ක්ලෑම්පින් වෝල්ටේජ් ගැන වෙනම පාඩමක් කරනවා, තියරි පාඩමක් කරන්න අවශ්‍ය නැති වුණාට මේ ක්ලෑම්පින් වෝල්ටේජ් ගැන වෙනම පාඩමක් කරනවා. ඒ හින්දා ගැටලුවක් කරගන්න එපා. මෙතන ඩිවයිඩර් එක හින්දා තමයි මෙතන වෝල්ට් 7.7 ඇවිල්ලා තියෙන මේ ඩිවයිඩර් එක හින්දා. මෙතන 3 වෝල්ට් සප්ලයි එකක් තියෙනවා මෙන්න මෙතන. දන්න ඔයගොල්ලෝ දන්නවා මෙහෙම බැටරි දෙකක් දාලා තිබ්බොත් මෙයා 5 වෝල්ට් නම් sorry මෙයා 10 වෝල්ට් නම් මේ බැටරි දාන්න බෑ. අපි කර්චොෆ් නියම දාද්දි ගණන් හදද්දි ඔයගොල්ලන්ට මතක ඇති මේ පැත්තට තමයි ධාරාව යන්නේ. සම්මත ධාරාව යන්නේ මේ පැත්තට සම්මත ධාරාව 5 වෝල්ට්. මේ බැටරිය අයින් වෙනවා. මේ පැත්තට විද්‍යුත් ගාමක බලය 10ක් තියෙනවා. මේ පැත්තට 5ක් තියෙනවා. ඒතර දෛශික වලින් ගත්තට පස්සේ මේ පැත්තට 5ක් තමයි යන්නේ. දැන් ඒ වගේ තමයි මෙතන 7.7ක් තියෙනවා. ඩයෝඩ් එකේ ෆෝර්ඩ් බයස් වෝල්ටේජ් එක 0.7ක් කරනවා. මේ පැත්තට 3ක් තියෙන. ඒතර ක්ලෑම්ප් කරලා දෙන වෝල්ටේජ් එක වෝල්ට් 4ක් වෙනවා. ඔක තමයි ක්ලෑම්පින් ඇප්ලිකේෂන් එක ඩයෝඩ්ස් වල. මේක තේරුම් නැත්නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මේ ක්ලෑම්පින් ඇප්ලිකේෂන් ගැන වෙනම කරන්න වෙනම දවස් භාගයක්වත් යයි කියන්නේ පැය භාගයක්වත් යයි මට කොහොමත් ක්ලෑම්පින් ඇප්ලිකේෂන් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න
අවශ්‍ය නම් කියන්න ක්ලෑම්පින් ඇප්ලිකේෂන් එක කරන්න. මොකද ක්ලෑම්පින් ඇප්ලිකේෂන් එකට අදාළ කරන රිපෙයාර් ගැන කතා කරොත් USB එකේ වැටෙනවා සමහරක් වෙලාවට USB not detect ප්‍රශ්න එනවා, half short වෙන ප්‍රශ්න තියෙනවා, USB වැඩ කරන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඊළඟට සර්ච් ඇවිල්ලා කියලා මැසේජ් එනවා දිගටම නොටිෆිකේෂන් එනවා. මොකක් හරි USB device එකක් ගාලා තප්පර 10න් 15න් එක වැඩ කරන්නේ නැති වෙනවා. USB light එක පත් වෙනවා සමහරක් වෙලාවට USB light එක පත් වෙනවා සමහරක් වෙලාවට on කළාම ඊළඟ දවසේ on කළාම light එක පත් වෙන ගොඩක් දුරට clamping diode වල ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. clamping diode වල short ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. clamping diode එකේ clamp කරලා තියෙන voltage එක අඩු වෙලා නිසා වෙන්න පුළුවන්. හොයන්න අමාරුයි ඒක. හදන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තමයි මේ clamping diode ආශ්‍රිත ප්‍රශ්න. එහෙම නොවෙන්නත් පුළුවන්. USB interface එකේ කෙලිම data processing එකක් වෙන ඉඳලා PCH එකට connect කරලානේ තියෙන්නේ. සමහරකට PCH එකේ issue නිසාත් අරක වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් අඩුයි. ගොඩක් දුරට ඒ PCH එකේ issue නිසා ඒක වෙන්නත් ඉඩ කඩ තියෙනවා. හරි. ඊළඟට කතා කරන්න තියෙන්නේ මම N-Gate application එක ගැන කතා කළා. මට clamping application එක ගැන IC දැන් clamping application වල diodes වල තියෙන්නේ මේ වෙනම diodes දාලා නැහැ. දැන් මම clamping application මෙතන diode එකක් ඇඳලා ඒ diode එක ඒ විදිහටම දාලා නැහැ. diode package එකක් එන්නේ pin 6ක IC එකක් තියෙන්නේ. pin 6 තමයි diode වල application එක එන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති power IC එක ගාව තවත් චූටි pin 6 IC එකක් තියෙනවා. ඒ clamping application එක සමහරක් boards වල විතරයි තියෙන්නේ. සමහරක් ඒවා surge එක ගැන ඒගොල්ලෝ වැඩි හිතලා නැහැ. ඒ හින්දා ඒවැ ප්‍රශ්න එන්න පුළුවන් කොට දර clamping application එකක් තියෙනකොට diodes වල එහෙම ගැටලු වෙනවා අඩුයි. USB වල එහෙම ගැටලු වෙනවා අඩුයි. diodes වල නෙමෙයි USB වල එහෙම ගැටලු වෙනවා අඩුයි. ඊළඟට මම කතා කරනවා Zener diode එක ගැන වගේ තමයි කතා කරන්නේ. ඒ වුණාට අපි මේකට කියන්නේ voltage stabilizing diode කියලා. voltage stabilizing diode. මේක Zener diode එකක්මයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වුණාට අපි පාවිච්චි කරන්නේ මේකට voltage stabilizing diode කියලා. මේකේ සාමාන්‍යයෙන් 5 milliampere ඉඳන් 40 milliampere වෙනකන් reverse bias එකක් දරා ගන්න පුළුවන් මට්ටමට මේ voltage stabilizing diodes මේකට පාවිච්චි කරනවා. මේක ගොඩම පාවිච්චි කරන්නේ කරන්ට් එකේ රෙසිස්ටන්ස් එක ලිමිට් කරන්න සමහරක් සර්කිට්ස් වලදී. ලැප්ටොප් බෝඩ්ස් වලට නම් ගොඩම මේක භාවිතා කරනවා. මේකෙදි සර්කිට් එකක් තියෙනවා අඳගන්න. මෙයා C1 මෙයා C2 2.5 V ref 5 volt මෙයා මන් දානවා PD1 කියලා C1 C2 දැම්මා මෙතන 2.5 severance දැන් මෙයා PD1 දැන් ඔයාලට පේනවා මෙන්න මෙතනයි මේ දෙන්න දිගටම ගියාම මේ කොන් දෙකන සමාන වෙන්නේ. එතකොට අපිට මෙතන කැප් එක අයින් කරන්නකො. කැප් එක අමතක කරලා හැකිනේ. කැප් එක අමතක කළාම මේ පාත් එක රිලීස් වෙනවා මේ පාත් එක රිලීස් වෙනවා. හරිද? ඊළඟ ග්‍රවුන්ඩ් පෝට් එකක් ඇති. ග්‍රවුන්ඩ් පෝට් එක අපි මෙතන එහෙම දාමු ග්‍රවුන්ඩ් පෝට් එක. දැම්මා. දැන් බලන්න මෙයා 2.5 volt Zener diode එකක් දාලා තියෙන අපි මේ සර්කිට් එකට ගන්න voltage stabilizing diode කියලා තමයි මේ diode එක දැනට පාවිච්චි කරන්නේ. මෙන්න මේ reference voltage එක පාත් එක දෙනවායි. මේ reference voltage එක තමයි මෙතන 2.5 කියලා මම දැම්මේ. මෙතන දෙන 5 volt තමයි මෙතන power input එකක් දීලා තියෙන්නේ. මේ cap එක දාලා තියෙන ගොඩක් දුරට 5 volt එක stabilize කරන්න මෙතන දාලා තියෙන cap එක මෙතනින් 2.5 volt එක out කළාට පස්සේ ref 2.5 volt එක
ස්මූත් කරන්න නැත්නම් ඒකේ තියෙන රිපල් මොනවාරි නොයිස් අනම්මනම් මොනවාරි තියෙනවා නම් ඒව අයින් කරන්න තමයි මෙතන දාලා තියෙන්නේ මේකටත් දාලා තියෙනවා වගේ නොයිස් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒව ඉවත් කරන්න දැන් බලන්න ඔතන තියෙනවා නෙගටිව් වෝල්ටේජ් එකක් තියෙන දැන් මේ පොසිටිව් පොයින්ට් නෙගටිව් පොයින්ට් කියලා කොහොමද දන්නවනේ දැන් සෙනඩයිටර්ස් දාන නෙගටිව් වෝල්ටේජ් අපි දැන් රිවර්ස් බයස් විදිහටනේ දාන්නේ දැන් මෙයාට අපි කියන්නේ මෙයා තියෙනවනේ මෙයාට අපි කියන්නේ කරන්ට් ලිමිටින් ඩයොඩ් කියලා සෙනර් එකක් තුල මෙයා තමයි වැඩ්ඩා මෙයා 2.5 නම් මෙයාට ඕනේ ඉතුරු 2.5 ගන්න ඕනේ මෙයානේ මෙයා 5 වෝල්ට් අවුට්පුට් එකක් දෙද්දි ඉතින් මෙයාගේ හරහා තමයි කරන්ට් එක ලිමිට් වෙන්නේ මේ සර්කිට්ස් ඕන තරම් ලැප්ටොප් වල තියෙනවා ඒකයි මම කිව්වේ ඉලෙක්ට්‍රොනික ගොඩක් දුරට ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න නැති කට්ටියට මේක ජොයින් වෙන්න කියලා සෙනඩයිට් ගැන මම ඇප්ලිකේෂන් කරන කතා කරන්නේ මේ සර්කිට් එක අනිවාර්යෙන් ලැප්ටොප් පරණ බෝඩ් වල නම් තියෙනවා අලුත් බෝඩ් වල නම් මයික්‍රොචිප් එකත් දුරට දාලා මේක හදන වෙලාවල් තියෙනවා මේක ගන්න පුළුවන් වලට දැනගන්න පුළුවන් දේවල් කීපයක් තමයි මිලියම්පියර් 5 ඉඳන් මිලියම්පියර් 4 වෙනකන් රිවර්ස් බ්‍රේක් ඩවුන් කරන්ට් එකක් ගන්න පුළුවන් ඩයොඩ්ස් දාන්නේ මේවා ගොඩක් දුරට මෙයා පාවිච්චි කරන්නේ 2.5 වෝල්ට් රෙෆරන්ස් එකක් නම් මෙයාට අවුට්පුට් එකට ගන්න ඕනේ මෙතන 2.5 සෙන ඩයොඩ් එකක් දානවා මේ රෙෆරන්ස් වෝල්ටේජ් එකට යන පරිපතයට මෙයා 5 වෝල්ට් මෙයා පරිපතයට ගියත් මෙයා පිච්චෙන්නේ නැහැ ඒ වුණත් හරියට වැඩ කිරීම නැති වෙන නිසා මේ සෙන ඩයොඩ් එකේ මොනවා ගැටලුව ආවොත් මේ පරිපත හරියට වැඩ කරන්නේ සමහර ගානට පිච්චෙන වෙලාවල් තියෙනවා ඒ වගේ අවුලක් නැති පරිපතයකට තමයි මේ 2.5 රෙෆරන්ස් එකක් ගන්න පුළුවන් මේ විදිහට පරිපතය දාන්න මොකද මේක එච්චර හොඳ පරිපතයක් නෙමෙයි මොකද මේ සෙන ඩයොඩ් එක මොකක් හරි වෙලා බ්‍රේක් වුණොත් මේ රෙෆරන්ස් 5 වෝල්ට් එකම කෙලින්ම පරිපතයට යනවා හරි ඔන්න මම වෝල්ටේජ් ස්ටෙබිලයිසින් ඩයොඩ් එක ගැන කිව්වා මම මෙයා පාවිච්චි කරන තව එක උදාහරණයක් දෙන්නම් උදාහරණ ටික නම් මම ලියාගෙන ආවා මේක ඇත්තටම මතක නැහැ මටත් හරියටම තැන් තැන් තියෙන ලැප්ටොප් වල පාවිච්චි කරන්න උදාහරණයක් විදිහට මම දානවා මෙතන ඩයොඩ් එකක් දානවා PD1 මෙතන මම රෙජිස්ටර් එකක් දානවා R1 මෙතන තව රෙජිස්ටර් එකක් දානවා මෙයා ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරනවා මෙයා R2 මෙතන එනවා ෂට් ඩවුන් සිග්නල් එක මෙයා එනවා සුපර් IO එකට මෙතන අපි සිග්නල් එක යනවා #SHDN මෙයා SIO එක හරි මෙයා PD1 මෙයා 5 volt 5.1 සෙනර් එක සෙනර් ඩයෝඩ් කියලා මම දිනන SD කියලා ZD කියලා මෙන්න මෙයා එනවා VS එක 19 volt හරි මේක නම් එච්චර හොඳ සර්කිට් එකක් නෙමෙයි දැන් ඔයගොල්ලෝ දන්නවා රයිසිං එජ් කියලා එකක් තියෙනවා බිඳුවේ ඉඳන් අප් එකකට අපි කියන රයිසිං එජ් කියලා දැන් මෙතන බිඳුවේ වෝල්ට් දැන් මෙතන වෝල්ටේජ් දීලා නැත්තම් මෙතන වෝල්ට් බිඳුවයි මෙතන 5.1 තියෙනවා එතකොට මෙතන රෙෆරන්ස් වෝල්ටේජ් එක මෙතන කැල්කියුලේට් කරලා හදා ගන්නවා ඒක ස්කීමැටික් එක අනුව තීරණය වෙනවා මෙතන එන වෝල්ටේජ් එක කීයද කියලා ෂට් ඩවුන් සිග්නල් සාමාන්‍ය 3.3 වෝල්ටේජ් එකක් එන්නේ මෙතන දාලා රෙජිස්ටර් වැලියු වලින් මෙතන තීරණය කරන මොන වගේ වැලියු එකක්ද දෙන්නේ දැන් මෙතන 5.1 එනවා නම් මෙතනට එන්න ඕනේ 19යිනේ 14.9යිනේ 14ක් කියන්නකො මෙතනට සාමාන්‍ය වෝල්ටේජ් 14ක් එන කියලා හිතන්නකො මෙතනට වෝල්ටේජ් 14ක් එන මෙතන අපිට කියන්න මේ 5.1 වගේද මෙතන 14ක් එනවා නම් මෙතන ඩිවයිඩ් එක කැල්කියුලේට් කරලා හදන්න ඕනේ මෙතනින් ඉන්පුට් එක 14 මෙතන ඩිවයිඩ් එක කැල්කියුලේට් කරන්න ඕනේ ඩිවයිඩ් එක කැල්කියුලේට් කරන්න ඕනේ මෙයා අවුට්පුට් එක V out කියලා අරගෙන මෙයා V out කියලා අරගෙන මෙතන 19 ඉන්පුට් කළාම මෙයා ග්‍රවුන්ඩ් එක අරගෙන කැල්කියුලේට් කරලා හදන්න ඕනේ මෙතන එන වෝල්ටේජ් එක කීයද මෙතන වෝල්ටේජ් එක හදලා තියෙන්නේ 3.3 වලට ඒ 3.3 වලට අදාළ කරන රෙජිස්ටර් දෙක තමයි මෙතන දාලා තියෙන්නේ ඒත් අරගෙන සුපර් චිප් එකේ ෂට් ඩවුන් මොකක් කර සිග්නල් එකක් යවන්න ඕන නම් මෙන්න මෙතන 19 වෝල්ට් ඇවිල්ලා මෙතන 14යි PD1 කියලා දාලා දෙනවා මෙතන ඩිවයිඩ් එක හදලා ඩිවයිඩ් එකේ වෝල්ටේජ් එක කැල්කියුලේට් කරලා අපිට බලන්න පුළුවන් ෂට් ඩවුන් සිග්නල් එකට වෝල්ට් කීයක්ද එන්නේ කියලා හරි ඒක තේරෙන්නේ නැති තේරුම් නැත්තම් කියන්න අනිවාර්යෙන් වීඩියෝ එක බලලා WhatsApp එකේ group එකේ message එකක් දාන්න තේරුම් නැත්තම් කියනවා කියලා දෙනවා රෙකෝඩින් කරන මම ගොඩක් ස්පීඩ් කරනවා වීඩියෝ තේරෙන්නේ නැත්තම් පෝස් කර කර සැරෙන් සැරේට බලන්න
ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ඩයෝඩ් එකක් කියන්නේ කරන්ට් එක ඇනෝඩ් එකේ ඉඳන් කැතෝඩ් එකට වෝල්ටේජ් එක පාස් කරන්න තමයි ඩයෝඩ් එක ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට මම කිව්වා දැන් මෙතන SHDN කියලා කිව්වනේ. SHDN shut down signal එක. මම කිව්වා rising edge කියලා. මේකට කියන rising edge threshold current කියලා. හරි. මේ threshold current එක threshold current වල schematic වල දැකලා threshold current කියන එක ලොකු දෙයක් ගන්න එපා. threshold කියන්නේ ඔයගොල්ලෝ දාලා තියෙන්නේ VTH කියලා අහලා තියෙනවා. VTH දැකලා ඇති ඔයා ATH කියලා දැකලා ඇති. වරහන් ඇතුළේ TH කියලා දාන threshold current. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්න diode එකේ මේ පැත්තෙන් දැන් මේ පැත්තට current එක පාස් වෙන්න මොකක් හරි වෝල්ටීයතාවයක් ඕනේ. ඒ වෝල්ටීයතාව අපි කියන පෙරනඹුර වෝල්ටීයතාව 0.7 වෝල්ට්. මේ diode එකේ threshold voltage එක තමයි 0.7 වෝල්ට්. සමහරවිට current එක 0.03 ampere වෙන්න පුළුවන්. එයා තමයි ATH. threshold කියලා කියන්නේ අවම ඒ කියන්නේ මොකක් හරි පරිපථයට වැඩ කරන්න අවශ්‍ය කරන අවම වෝල්ටීයතාවය ධාරාව ඒ තමයි VTH ATH threshold current threshold voltage කියලා කියන්නේ. හරි දැන් threshold ප්‍රශ්නයක් මොනවා හරි තිබ්බනම් අන්න ඒකත් හරි. හරි ඊළඟට මට කතා කරන්න තියෙන්නේ transistors ගැන. ඔන්න අපි එන්න හොඳ පාඩම් වලට යනවා. transistor MOSFET ගැන කතා කරලා මට power section කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක්ම නැතුව transistors මෙතනදී මම කතා කරනවා NPN PNP. අනේ තියරි නම් කතා කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන එන්නේ කොහොමද ඒවා නම් කතා කරන්නේ නැහැ. මෙතෙන්දී common NPN තියෙනවා. ඊළඟට තියෙනවා common PNP. ඔයගොල්ලෝ දන්නවා ඇති common NPN මම මෙහෙම මේ අතර ලියනවා common PNP මම පල්ලෙහාට ලියනවා. common NPN දන්නවා ඇති transistor අඳින්නේ මෙහෙමයි. දන්නවා ඔයගොල්ලෝ ඊතලයේ තියෙන එක්කනා emitter එක මෙයා base එක සහ මෙයා collector එක. මෙයාගේ PNP කියන එකලාගේ collector emitter base කතා කරන්න අවශ්‍යයි. N කියන්නේ ඉලෙක්ට්‍රෝන, P කියන්නේ ප්‍රෝටෝන, N කියන්නේ ඉලෙක්ට්‍රෝන. N කියන්නේ ඉලෙක්ට්‍රෝන, P කියන්නේ ඉලෙක්ට්‍රෝන, P කියන්නේ ප්‍රෝටෝන, P කියන්නේ ප්‍රෝටෝන. දැන් දන්නවා P කියන්නේ ප්ලස්, N කියන්නේ නෙගටිව්. N කියන්නේ නෙගටිව්, P කියන්නේ ප්ලස්. එතකොට මෙයා ප්ලස් මයිනස් ප්ලස්. මෙයා මයිනස් ප්ලස් මයිනස්. හරි. ඔන්න ඔහමයි ඔය දෙක එන්නේ. ඊළඟට කතා කරන්න තියෙනවා වෝල්ටේජ් එක. VB විශාලයි නම් VE ඊට වඩා ඊළඟට VE සපුරන්න ඕන දෙයක් තියෙනවා. VE මෙයා සිලිකන් ඩයෝඩ් එකක් නම් VE විශාල හෝ සමාන වෙන්න ඕනේ 0.7 වෝල්ට් වලට. මෙහෙම වුණොත් හරිද? බේස් එකේ ඉඳන්
එමිටර් එකට ධාරාව යනවා කලෙක්ටර් එකේ ඉඳන් එමිටර් එකට ධාරාව යනවා. මං කියපේක තේරුණාද? කන්ඩක්ට් පේනවද? හරි පේනවා. බලන්න ආයිමත් VB මම මේ පැත්තට එන්න. බේස් එක එමිටර් එක කලෙක්ටර් එක. බේස් එකේ වෝල්ටේජ් එකට වඩා එමිටර් එකේ වෝල්ටේජ් එමිටර් එකේ වෝල්ටේජ් එකට වඩා බේස් එකේ වෝල්ටේජ් එක වැඩි නම් අපි කියමු මෙයාව ග්‍රවුන්ඩ් කරනවා. දැන් ගොඩක් වෙලාවට මෙයා එමිටර් ග්‍රවුන්ඩ් තමයි ගොඩක් වෙලාවට. දැන් මේ ලැප්ටොප් වල පාවිච්චි කරන වෙලාවට ගොඩක් වෙලාවට එමිටර් ග්‍රවුන්ඩ්. මෙයා ග්‍රවුන්ඩ් නා එමිටර් එකේ වෝල්ටේජ් එකට වඩා බේස් එකට මොන වෝල්ට් 0.1ක් දුන්නත් වැඩිනේ. 0.1ක් දුන්නොත් මෙයා වැඩ කරන්නේ නැහැ. 0.4 වැඩියෙන් දෙන්න ඕන. 0.4 වැඩියෙන් දුන්නොත් මේ අතර කරන්ට් එක යනවා. මේ අතර කරන්ට් එක යනවා. හරි. මතක තියාගන්න ලේසිම ක්‍රමයක් මම කියලා දුන්නේ. කවුරුත් කියලා දෙන්න නැතුව ඇති. මේ ලේසිම ක්‍රමයක් මතක තියාගන්න. ප්‍රශ්න තියෙනවා මේකේ. මෙයා ග්‍රවුන්ඩ් කරලා තිබ්බොත්, ග්‍රවුන්ඩ් කරලා තිබ්බොත් ගොඩදර ලැප්ටොප් සම්බන්ධයෙන් මම මේක තමයි කියන්නේ. බේස් එකට වඩා එමිටර් එකට වඩා බේස් එකේ වෝල්ටේජ් එක වැඩි නම් බේස් ටු එමිටර් වෝල්ටේජ් යනවා. කලෙක්ටර් ටු එමිටර් වෝල්ටේජ් එක යනවා. ඔයාලා දන්න මේ හැම එකම මාත්‍රණය වැඩි, ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි එමිටර් එකේ. මේකෙත් එමිටර් එකේ මේකේ ඉලෙක්ට්‍රෝන නෙමෙයි, මේකේ ප්‍රෝටෝන මාත්‍රණය වැඩි, මේකේ ඉලෙක්ට්‍රෝන මාත්‍රණය වැඩි. හරි. ඊ තලයේ පල්ලෙහාට කියන්නේ NPN, ඊ තලයේ උඩට කියන්නේ PNP. ඊළඟට ඔයගොල්ලන්ට මම හිතන්නේ තියරි පාර්ට් වලදී මේක අහුවෙලා නැතුව ඇති. මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්න. NPN ट्रांसिस्टर गत्ताम कलेक्टर टू एमिटर करंट එක යනවා बेस टू एमिटर कलेक्ट करंट එක යනවා එහෙනම් VB විශාල වෙන්න ඕනේ V ඊට වඩා එමිටර් වෝල්ටේජ් එකට වඩා බේස් වෝල්ටේජ් එක වැඩි වෙන්න ඕනේ සහ VE නෑ මෙච්චර ගන්න පුළුවන් බේස් වෝල්ටේජ් එක එමිටර් වෝල්ටේජ් එකට වැඩි වෙන්න ඕනේ ඊළඟට VB විශාලයි හෝ සමානයි 0.7 වෝල්ට් වෙන්න ඕනේ මේක මම 0.7 වෝල්ට් කියලා ගත්තේ සිලිකන් ඩයෝඩ් එකක් නම් අපි කියනවා සිලිකන් ඩයෝඩ් එකතු කරලා නම් මේ මාත්‍රණය කරලා නම් මේක හදලා තියෙන්නේ පෙරනැඹුරු වෝල්ට් විතර 0.7 කරලා මේක උපකල්පිත අගයක් මේක ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් ඩයෝඩ් මේ ට්‍රාන්සිස්ටර් වල මෙන්න මෙහෙම නම් මේ ටික සපුරනවා නම් බේස් වෝල්ටේජ් එක මීටර් වෝල්ටේජ් එකට වඩා වැඩි වෙන්න ඕනේ බේස් වෝල්ටේජ් එක වෝල්ට් 0.4 වඩා වැඩි වෙන්න ඕනේ එහෙමනම් බේස් එකේ ඉඳන් එමිටර් එකට ධාරාවක් යනවා සහ කලෙක්ටර් එකේ ඉඳන් එමිටර් එකටත් ධාරාවක් යනවා එහෙමත් යන්න නම් මේක යන්න නම් collector to emitter voltage current එකක් යන්න නම් VC විශාල වෙන්න ඕනේ V ඊට වඩා ලේසිද අමාරුද මේවා තියරි හිතන්න එපා NPN ट्रांजिस्टर එකක් ගත්තොත් ඊතලයේ පල්ලෙහාට තිබ්බොත් NPN නම් ट्रांजिस्टරේ බේස් එකේ ඉඳන් එමිටර් එකට වෝල්ටේජ් එක යන්න ඕනේ sorry බේස් එකේ ඉඳන් එමිටර් එකට ධාරාව යන්න ඕනේ බේස් එකේ ඉඳන් එමිටර් එකට ධාරාව යන්න නම් බේස් එකේ වෝල්ටේජ් එක වැඩි වෙන්න එමිටර් එකට වඩා දැන් මේ ලැප්ටොප් වල ගොඩක් වෙලාවට මේ එමිටර් එක ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. එතකොට තවත් ලේසි හිතා ගන්න. වෝල්ටේජ් එක එමිටර් එක ග්‍රවුන්ඩ් කළා කියන්නේ 0.5 වෝල්ට් නේ. එමිටර් එකට කරන්ට් එක එන්න ඕනේ කොහේ හරි ඉඳන්. බේස් එකේ දැන් එන්නේ. බේස් එකේ වෝල්ටේජ් තාම එමිටර් වෝල්ටේජ් තරම් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි බේස් එකේ ඉඳන් එමිටර් එකට කරන්ට් එකක් යන්නේ. එහෙම කරන්ට් එකක් යනවා නම් ඉතින් බේස් එකේ ඉඳන් එමිටර් එකට කරන්ට් එක යනවා නම් කලෙක්ටර් ඉඳන් එමිටර් එකට කරන්ට් එක යන්න ඕනේ. අන්න එතකොට කලෙක්ටර් එකේ වෝල්ටේජ් තාම අපි 5 වෝල්ට් තියනවා නම් 5 වෝල්ට් යන්න ඕනේ 0 වෝල්ට් ලයින් එකට. මේ 5 වෝල්ට් 0 වෝල්ට් ලයින් එකට ගියාට පස්සේ මෙන්න මේ දෙන ෂෝට්. මේ දෙන ෂෝට් එනවා. එතකොට මේ 5 වෝල්ට් තියෙන එකේනා 0 වෝල්ට් එනවා මෙයා ග්‍රවුන්ඩ් කරලා තිබ්බොත්. තේරුණාද? මේක රිවයින්ඩ් කර කර බලන්න.
රිවයින් කර කර බලන්න. රූප සරහනත් ඇද ගන්න. ඔන්න NP එන්න. අන්න දැන් PNP ලොක් එකක් ඉන්න මෙතන. PNP ලොක්ක වැඩ කරන්න නම් මෙයාගේ කන පිට එමිටර් වෝල්ටීයතාවේ බේස් වෝල්ටීයතාවට වඩා වැඩි වෙන්න ඕන. V ට වඩා වැඩි වෙන්න ඕනේ VE. එහෙමනම් මෙහෙම වුණොත් පළවෙනි පියවරේදී මෙන්න ධාරාවක් යනවා මේ අතර. ඊළඟට දැන් මෙතන වෙනවා මෙතන ඉඳන් මෙතන ධාරාව යනවා. මේකේ forward bias threshold voltage එක අනිවාර්යෙන් 0.7 වෝල්ට් සිලිකන් නම් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි එමිටර් එකේ ඉඳන් බේස් එකට කරන්ට් එක යන්නේ සහ මෙයාගෙන් මෙයාට කරන්ට් එක ගියා නම් මෙයාගෙන් මෙයාට කරන්ට් එක යන්නත් ඕනේ. එහෙමනම් V මෙතෙන් ඉඳන් මෙතන කරන්ට් එක යන VC වල වෝල්ටීයතාවය වැඩි වෙන්න ඕනේ VE ට වඩා. විභවාන්තරයක් නැත්තම් වෝල්ටීයතාව මොන කේසයක් ඉඳවත් යන්නේ නැහනේ. මෙතන විභවාන්තරයක් නැත්තම් වෝල්ටීයතාවක් යන්නේ නැහනේ. මෙතනත් වෝල්ට් 10යි මෙතනත් වෝල්ට් 10යි කොහොමද ධාරාව වෙන්නේ? ඉලෙක්ට්‍රෝන කිය නැත්තම් මේ දැඹුරු කලාව මොනවා කළත් වැඩක් නැහැ. මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මේක මෙහෙම වෙන්න සපුරන්න ඕනේ VB VPB VE ට වඩා අඩු වෙන්න ඕනේ. එහෙම වුණොත් එමිටර් ටු බේස් කරන්ට් එක යනවා. එහෙම ගියොත් තමයි එමිටර් ටු කලෙක්ටර් කරන්ට් එක යන්නේ. මෙයා සපුරන්න ඕන අවශ්‍යතාවයක්. VB ට වඩා VE වල වෝල්ටීයතාව වැඩි වුණොත් තමයි VC වලට වඩා VE වැඩි වෙන්නේ. එහෙම වුණොත් තමයි E වල ඉඳන් C වලට ධාරාව යන්නේ. එක පේන්නේ. එතන පේන්නේ. ඒ ටික පේන්නේ. මෙහෙම වුණොත් තමයි E වල ඉඳන් C වලට ධාරාව යන්නේ. ආයෙ බලමු මුලින් ඉඳන්. common NPN transistor එක base to emitter current එක යනවා. collector to emitter current එක යනවා. base to emitter current එක යන්න base එකේ වෝල්ටීයතාවය emitter එකේ වෝල්ටීයතාවයට වඩා වැඩි වෙන්න ඕනේ. base එකේ වෝල්ටීයතාවය emitter එකේ වෝල්ටීයතාවයට වඩා වැඩි වෙන මේ laptop සඳහා කියන්නේ base එකේ වෝල්ටීයතාවය emitter එකේ වෝල්ටීයතාවයට වැඩි වෙනවා නම් base එකේ වෝල්ටීයතාවය 0.4 වඩා වැඩි වෙන්න ඕනේ. අන්න එතකොට base එකේ ඉඳන් emitter එකට වෝල්ටීයතාව current එකක් යනවා. collector එන්න ඒ වෙලාවට collector එකේ වෝල්ටීයතාව emitter එකට වෝල්ටීයතාවයට වඩා වැඩි නම් collector එකේ ඉඳන් emitter එකට ධාරාවක් යනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ පාත් එක ෂෝට් වෙනවා. ධාරාවක් නැත්නම් බේස් එකේ ඉඳන් emitter එකට කරන්ට් එක යද්දි collector to emitter short circuit පරිපථයක් හැදෙනවා. මේ දෙන්න එකට ගෑවෙනවා කියලා. බේස් එකේ ඉඳන් emitter එකට කරන්ට් එක යද්දි මේ දෙන්න එකට ගෑවෙනවා. එතකොට මෙතන තියෙන වෝල්ටීයතාවය මෙතෙන්ට එනවා. ඒ කියන්නේ මෙයා දැන් මේ ග්‍රවුන්ඩ් එක හදලා තියෙනවා. මෙයා ග්‍රවුන්ඩ් එනවා. මෙයා 5 වෝල්ට් තිබ්බනම් මෙයා 5 වෝල්ට් තිබ්බනම් 0 වෝල්ට් වෙලා යනවා.
දැන් බලන්න මේ සර්කිට් එක B පොයින්ට් එක 0.4 වඩා VB එක විශාලව සමාන වෙන 0.7 වෝල්ට් වලට වඩා වැඩි වුණොත් මෙයා 0.7 වෝල්ට් වලට වෙනවා මේ දෙන්න පෙර නැඹුරු වෙනවා. හරි. මේ දෙන්න පෙර නැඹුරු වෙද්දි collector to emitter short circuit වෙනවා. මේ දෙන්න short වුණාම මේ ground එක මෙන්න මෙතෙන්ට apply වෙනවා. මෙතෙන්ට apply වුණාම 1K හරහා resistor එක දාලා තියෙනවා. මෙයා pull down resistor එකක් කියලා මෙන්න මෙතන voltage එක 0.5 volt වෙනවා. දැන් මෙතෙන්ට ගියේ power good signal එකක් නම් මෙතෙන්ට අපි හිතමු ගියේ power good signal එකක් කියලා. power good signal එකක් යන්නේ. මේ මෙතෙන්ට දෙන්නේ sus on කියලා කියනවා. මම මේක වෙනම ආයෙ දෙන්නම්. sus on. මෙයා sus on එක නැත්තම් power good එක okay. sus on එක තියෙනවා නම් power good එක 0. sus on voltage එක මෙතන sus on අපි කියමු 3.3 volt ආවා නම් මෙයා පෙර නැඹුරු වෙනවා C to E short වෙනවා. මෙතන ground එක apply වෙනවා. volt 3.3 volt එක 0 volt එක 0 volt එක output එක power good signal එක එකේ සිට බිඳුවට යනවා. ඒ කියන්නේ logic low. මෙයා එක උදාහරණයක්. ඒත් එක මම තව උදාහරණයක් sus on එකේම මම තව උදාහරණයක් දෙන්නම්. sus on එකේම තව උදාහරණයක් තියෙනවා. මෙයා 0 ohm resistor එක මේ දෙන්න divide එකක් divide එක 1 mega මෙයත් 1 mega එතනින් අරන් තියෙනවා out එක අරන් තියෙනවා මේ out එකේ signal එක sus on ඊළඟ මෙතන VCC voltage එක VCC එකේ voltage එක දීලා නැහැ VCC voltage එක දීලා නැහැ VCC voltage එක දන්නේ නැහැ මේක ඇත්තටම manual එකට අදාළව තමයි මේ voltage එක set වෙන්නේ අපි නිකමට උදාහරණයක් ගමු 3.3 volt කියලා මෙතන මෙයා sus on මෙතන sus on වුණාම මම රතු පෑනෙන් ලියනවා මෙතන base V base voltage එක base එකට යන voltage එක 0.4ට වඩා වැඩි හෝ සමාන වෙන්න ඕනේ. අන්න ඒ වෙලාවේදී voltage එක આવොත් ground එක apply වෙන මෙතෙන්ට මෙයා බිඳුව වෙනවා. sus on එක volt high logic 1 එකේ ඉඳන් logic 0 වලට යනවා. ඒ කියන්නේ 3.3 voltage එකේ ඉඳන් 0.5 volt වලට යනවා. sus on ආවහම sus on නැත්තම් මේ දෙන short එකක් නැහැ. මෙයා මෙතනින් divide කරලා එන voltage එක කීයද කියලා නම් මම දන්නේ මෙතන 1 mega මම උදාහරණයට දැම්මේ. එන voltage එක 3.3 නම් sus on එක 3.3 volt එක ඒ විදිහටම system එකට යනවා. මේක basic circuit එකක්. මේකට තව උදාහරණයක් මම දෙන්නම්.
මෙයා මං PQ1 PQ2 සාමාන්‍ය PQ කියලානේ ස්කෙමැටික් කරලා තියෙන්නේ. මෙයා point x කියලා ගන්නවා. මෙයා මම point y කියලා ගන්නවා. මෙයා මම point z කියලා ගන්නවා. හරි. මෙයාත් ground වෙන්න ඕනේ. දැන් බලන්න මෙයාත් මේගොල්ලෝ සමහරකට මෙහෙම capacitance තියෙන පුළුවන්. හරිද 3 volts අස් එක
බිඳුවයි වෝල්ට් වෙන්න ඕනේ 3 වෝල්ට් සස් එක මෙතනට 5 වෝල්ට් ආවා මෙයා 5 වෝල්ට් ආවා මෙයා වුණා මෙයා ෂෝට් වුණා දැන් V out එක 0 V out එක true නම් දැන් අපි තව එකක් ගමු V out false V out false කියන්නේ V out එක 0 ඒ කියන්නේ V out එක බිඳුවයි වෝල්ට් මේක සම්පූර්ණ වෙන්න අපි බලමු මොනවද ඕනේ කියලා V out එක බිඳුව වෙන්න සම්පූර්ණ වෙන්න ඕනේ මෙයා ground එකට connection නැති වෙන්න ඕනේ නේ මෙයා ground එකට connection නැති වෙන්න නම් මෙයා බිඳුව වෙන්න ඕනේ හරිද මෙයා බිඳුව වෙන්න නම් මෙයා connection එක හැදෙන්න ඕනේ ඒ කියන්නේ VL dt එක වෙන්න ඕනේ VL dt එක වෙන්න ඕනේ ඒ කියන්නේ 3.3 වෝල්ට් එන්න ඕනේ VL dt බිඳුව වුණොත් මෙයා වැඩ කරන්නේ නැහැ 3 වෝල්ට් සස් එක හැදුනොත් 3 වෝල්ට් සස් එක 1 වෝල්ට් වුණොත් මේක එකක් දැන් බලන්න 3 වෝල්ට් සස් එක VL dt බිඳුවයි 3 වෝල්ට් සස් එක එකක් වෙනවා මෙයා ground එක connect වෙනවා 3 වෝල්ට් run එක එහෙම නිසා 3 වෝල්ට් run එක බිඳුවයි වෝල්ට් එනවා මේවා ගැන වැඩි විස්තර කතා කරමු ලොජික් ගැන ලොජික් ගේට් ටික කතා කරලා අපි කතා කරන්න ඕනේ මොනවා හරි මේකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න අපි ගැන කතා කරමු මේ ආරම්භක ලොජික් එකක් මේ වගේ දිගටම ට්‍රාන්සිස්ටර් 10 15 වැඳලා මේක ඕකේ නම් මේක ඕකේ නැද්ද මේක ඕකේ නම් මේක ඕකේ නැද්ද කියලා ප්‍රස්තාර ඇඳලා අපි කතා කරමු ප්‍රස්තාර ඇඳලා නම් ලැප් හදන්න අමාරුයි ඒක අපි ඔළුවේ දාගන්න ඕනේ මොනවද මේ ප්‍රශ්න කියලා ලොජික් ප්‍රශ්න තිබ්බොත් ඇත්තටම ඩේටා ප්‍රශ්න තිබ්බොත් ලැප්ටොප් ප්‍රිපෙයාරින් අමාරුයි ඒත් කරන්න පුළුවන් ටිකක් වෙලා යනවා ඒ හින්දා මේ ලොජික් ප්‍රශ්න ටික අපි හොඳටම හදාගන්න ඕනේ ලොජික් වල විසඳුම් ටික හදාගෙන අපි යමුනොත් ඉස්සරහට යන් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු හැමෝටම සුබ දවසක්